समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्ग मोक्खदां धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अंतो जटा बहि जटा जटाय जटितो पजा तन्तं गोतम पुच्छामि को इमां विजटये जटां सीले पतिताय नरो सपन्नो चित्तं पन्नञ्च भावयां आतापि निपको भिक्खु सो इमां विजटये जटां धर्म श्रवणाभिलाषी कारुणिक පින්වතුනි පත්තලගෙදර බෝධිමංගලාරාම විහාරාධීශ්වර අති ගෞරවාස්පද අපේ බෝතලේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ වගේම විහාරාධිකාරී ගරු කටයුතු අපේ කටුවන පියසිරි පඬිත හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනා පරිදි නිකිණි මාස පුර 15ක් පොහෝ දවසේ පෙහෙවස් සමාදන් වුණු ඔබ හැම දෙනාමත් සහ සම්බන්ධ වෙන අනිකුත් සියලු දෙනාමත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අපේ මෙලොව සැනසෙල්ල සඳහා පරලොව සුභ සිද්ධිය සඳහා දේශනා කොට වදාළ ඒ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිලක් ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාවකින් ලැබෙන කුසලය මහා පින අත්පත් කරගෙන ජීවිත සැපවත් කරගන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්කමේ දායකත්වයේ පිළිබඳ ගරු කටයුතු අපේ කටුවන පියසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ සිහිපත් කළා.
විශේෂයෙන්ම මට මගේ ජීවිතයේ දෙවනි මව හැටියට කටයුතු කරන ඒ පින්වත් ශ්‍රියාවතී මුණසිංහ වික්‍රමසිංහ මෑණියන්ගේ පින්බර දායකත්වයෙනුයි අද මේ පුණ්‍ය ක්‍රියාව සිද්ධ වෙන්නේ. එතුමියගේ ප්‍රාර්ථනානුකූලව ප්‍රාර්ථනාවන් අපි මේ ධර්ම දේශනාව අවසානයේ සමුද්දිමත් කර දෙමින් පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ධර්ම දේශනාවකදී පිළිපැදිය යුතු ආකාරය පිළිබඳ අපේ ඇත්තන්ට හොඳ අවබෝධයක් තියෙනවා. චාරිත්‍රානුකූලව ධර්ම අවවාදයක් ලබා දිය යුතු වුවත් මම හිතන්නේ සඳහා අපිට වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නැහැ. මේ හැම දිනාගෙම සූදානමින් පේනවා අපිට ධර්ම ශ්‍රවණය සඳහා හැම දිනාම සැදී පැහැදී සිටින බව. පින්වතුනි, සිංහල භාෂාවේ වචන දෙකක් තියෙනවා, අහනවා සහ ඇහෙනවා කියලා. මේ ඇහෙනවා කියන එක අපිට පාරිතොටේ යන එන විටදී තවත් ක්‍රියාවක නිරත වෙලා ඉඳ ඇද්දි කරන්න පුළුවන්. අපිට පේනවා සමහර ඇත්තෝ දහම වුණත් අහනවා නෙමෙයි ඇහෙන්ද ඇරලා ඉන්නවා. නමුත් අපිට යම් ප්‍රතිඵලයක් ලබාගත යුතු නම් ඒ ලබාගත හැකි වන්නේම අපි ඒ පිළිබඳ සාවධානව ශ්‍රවණය කළොත්, එහෙම නැත්නම් ඇහුවොත් විතරයි. ඒ නිසා මේ වෙලාවේ මේ අත්ංගේ හිත්වල විවිධාකාර සිතුවිලි තියෙන්න පුළුවන්. සමහර ඇත්තන්ට gedara dora මතක් වෙන්න පුළුවන්. සමහර ඇත්තෝ සැලසුම් කරගෙන ඉන්න වැඩ කටයුතු හෙට අනිද්දාට, ලබන සතියේ, ඊළඟ මාසේ, ඊළඟ අවුරුද්දේ ඒ වගේ සිතුවිලි එන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේ ඒ සියලු සිතුවිලි ඈත් කරලා යටපත් කරලා ලෝතර භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති කරගෙන බණ ඇහෙන්න අරින්නේ නැතුව බණ අහන්න මම සූදානම් කියන හැඟීම, සිතුවිල්ල, අදිෂ්ඨානය හැම දිනාගෙම හදවත්වල තියෙන්නට ඕන. පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ සමහර වෙලාවට සමහර කෙනෙක් පද කීපයක් අහලත් තියෙන්න පුළුවන්. ඊටාම වටිනා සූත්‍ර පාඨයක එන ගාථා ධර්ම දෙකක්. සංයුත්ත නිකායේ ජටා සූත්‍රයේ එන ගාථා ද්වයක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා වෙන්නේ. එක්තරා දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා,
අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා තන් තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටේ ජටං භාග්‍යවත් ගෞතමයන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු ගැටලු වලින් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා මිරිකිලා ඉන්නේ. ගැටලු නැති කෙනෙක් ප්‍රශ්න නැති කෙනෙක් අපිට මේ විශ්වයේම මුණ ගැහෙන්නේ නැහැ. මේ ගැටලු නැතිව ප්‍රශ්න නැතිව සනසිල්ලේ කොහොමද ජීවිත ගෙවන්නේ? ඒ සඳහා කිසියම් මාර්ගයක් තියනවද? ඒ සඳහා ඔබ වහන්සේ දේශිත අනුපිළිවෙලක් තියනවද? මේක තමයි මේ දේවතාවගේ ප්‍රශ්නය වෙන්නේ. මේ සූත්‍රය තුල මේ විදිහට ප්‍රශ්න ගණනාවක් අහනවා. නමුත් අද මම මේ දේශනාව සඳහා එක් ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිතුරක් තමයි අපිට ලැබී තියෙන කාලයත් එක්ක ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, මේ ප්‍රශ්න කියන ඒවා ගැටලු කියන ඒවා කාටද නැත්තේ? මේ ගැටලු වලට මේ ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දිය යුත්තේ? අපි කවුරුවත්ම මේ ගැටලු වලින් නිදහස් වෙච්ච ප්‍රශ්න වලින් නිදහස් වෙච්ච පිරිසක් නෙමෙයි. අද අපි කතා කරන ලෝකේ බොහෝ දාර්ශනිකයින් බොහෝ විද්‍යාඥයින් පඬිවරුන් පමණක් නොවේ ආගමික ශාස්ත්‍රවරුන් පවා ජනතාවගේ බහුමානයට වන්දනාවට ජනප්‍රියතාවට පාත්‍ර වෙලා තියෙන්නේ ඔවුන් ප්‍රශ්න හමුවේ මුණ දුන්න ආකාරයත් එක්කයි. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය පුරාවටම අපි දකිනවා උන්වහන්සේ මේ ගැටලු වලට මුහුණ දුන්න ආකාරය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ සම්භාවනාවට පාත්‍ර වෙන්නේ උන්වහන්සේට මුණ පාන්නට සිදුවෙච්ච විවිධාකාර අභියෝග ගැටලු උන්වහන්සේ ඒ විසඳාගත් ආකාරය සහ ඒවාට මුහුණ දුන්න ආකාරයත් එක්ක මහත්මා ගාන්ධිතුමා ලෝකේ බොහෝ පිරිසකගේ ප්‍රසාදයට පාත්‍ර වෙන්නේ එතුමා මුහුණ දුන්න ගැටලුත් එක්ක එතුමා ජීවිතයට මුහුණ දුන්න ආකාරයත් එක්කයි.
නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ ජනප්‍රියතාවයට පත් වෙන්නේ එතුමාට මූණ පාන්නට සිද්ධ වුණු ගැටලුත් එක්ක එතුමා ඒ අභියෝගයන්ට මූණ දුන්න ආකාරයටයි. මේ විදිහට ගත්තහම විවිධ ශාස්ත්‍රවල විවිධ ඇත්තෝ තමන් ජීවිතයේදී මුහුණ දෙන ඒ ගැටලු ඒ ප්‍රශ්න තමන්ගේ ජයග්‍රහණයන් සඳහා තමන්ගේ පමණක් නෙමෙයි ලෝකයාගේම ජයග්‍රහණයන් සඳහා හේතුකාරක කරගෙන තියෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා දාර්ශනිකයා ඔහුගේ ගෙවත්තේ ඇපල් ගහක් මුල ඉඳගෙන ඉන්නකොට ඔහු ඉස්සරහට වැටෙන මේ ඇපල් ගෙඩියක් පිළිබඳ ඇයි මේක පහළට වැටුනේ? ඇයි මේක ඉහළට ගියේ නැත්තේ කියලා කල්පනා කරපු නිසා ඒ ගැටලුවත් එක්ක ඔහු මහා දර්ශන සම්ප්‍රදායක් දාර්ශනික සම්ප්‍රදායක් මේ ලෝකයට එළි කළා. ඉතින් ওই විදිහට අපිට කියන්නට ගියොත් මහා ලයිස්තුවක් මේ ගැටලු ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයින් පිළිබඳව අපිට කියන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි ගැටලු කියන ඒවා ප්‍රශ්න කියන ඒවා අභියෝග කියන ඒවා අපේ ජීවිතයට අවශ්‍යයි. ඒ නිසාමයි ඒ ගැටලු පැන නැගුණ නිසාමයි ඒ ප්‍රශ්න ජීවිතවලට ආපු නිසාමයි අද මේ ලෝකයට විවිධ නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. විවිධ සංකල්ප බිහි වෙලා තියෙන්නේ. රටක ලෝකයක සංවර්ධනය සඳහා මේ ගැටලු හේතුකාරක කරගෙන තියෙනවා. ඒ නිසා බුදු සමය තුල ප්‍රශ්න පැන නැගීම, ගැටලු ඇතිවීම, අභියෝග එල්ලවීම අපි ඍණාත්මක අදහසක් හැටියට ඍණාත්මක සංකල්පයක් හැටියට නෙමෙයි සලකන්නේ. ඒට මුහුණ දෙන ආකාරය මත ඒ තුළ අපිට ධනාත්මක සංවර්ධනයක් ඇති කරගන්නට පුළුවන් කියන වග විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙනවා. ඊළඟට මම මේ තෝරගත්ත ජටා සූත්‍රය අපිට තවත් පැත්තකින් බොහොම වැදගත් සූත්‍රයක්. විශේෂයෙන්ම භාවනානුයෝගීන් භාවනාව පිළිබඳ අත්දැකීම් නැත්තන් භාවනාව පිළිබඳ සොයන නැත්තන් බොහොම ඉහළින්ම සලකන හස්තසාර ග්‍රන්ථයක් පස්වෙනි සියවසේ අනුරාධපුර යුගයේදී ලියවෙනවා. ඒ තමයි පින්වතුනි මෙතන ඉන්න බොහෝ දෙනෙක් සමහර විට කියවලත් ඇති විසුද්ධි මාර්ගය. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා උන්වහන්සේට අවශ්‍ය වෙනවා එකල සිංහලෙන් තිබිච්ච හෙළ අටුවාවන්
නැවතත් පාලියට නගන්නට. ඒ වෙලාවේදී මහා විහාර භික්ෂූන් වහන්සේලා බුද්ධඝෝෂ හාමුදුරුවන් වහන්සේගේ දැනුම පරීක්ෂා කරන්න මේ හෙළටුවාවන් පාලි අට කතාවලට නගන්නට පෙර උන්වහන්සේට ඒ සඳහා සුදුසුකමක් තියෙනවද කියලා පරීක්ෂා කරන්නට උන්වහන්සේට දුන්න ඒ පරීක්ෂණ තේමාව තමයි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව වෙන්නේ. ඒ ජටා සූත්‍රයේ ඇතුළත් වෙන භාග්‍යවතුන් වහන්සේ අර දේවතාවාගේ ප්‍රශ්නයට දුන්න එක් පිළිතුරක සඳහන් වෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං මේ ගාථා පද දෙක දීලා මහා විහාරීය භික්ෂූන් වහන්සේලා බුද්ධඝෝෂ හාමුදුරුවන්ට දැන්නුවා මේකට අර්ථ විවරණයක් කරන්න කියලා. එහි ප්‍රතිඵලය තමයි පින්වතුනි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. බොහොම ලොකු පොතක්. බෞද්ධයින් විසින් අනිවාර්යෙන්ම විය යුතු පොතක්. ලංකාවේ මේ හස්තසාර ග්‍රන්ථය පිළිබඳ මම හිතන්නේ ප්‍රමාණාත්මක ඇගයීමක් වෙලා නැහැ. අපි දැක්ක බුරුම රටේදී බුරුමේ හැම ගෙදරකම වගේ මේ විසුද්ධි මාර්ගයක් විසුද්ධි මාර්ග ග්‍රන්ථයක් හැම ගෙදරකම වගේ තියෙනවා. වැඩිහිටි හැම කෙනෙකුටම මේ විසුද්ධි මාර්ගය පිළිබඳ විශාල අවබෝධයක් තියෙනවා. අපි කීප දෙනෙක් එක්ක බුරුමේදී සාකච්ඡා කළා බුරුම ජාතික ඇත්තොත් එක්කලා ඔවුන් මේ තුලින් ලබා තිබෙන පරිචය ධර්මයේ පිළිබඳව විශේෂයෙන්ම භාවනාව පිළිබඳ අතිවිශිෂ්ටයි. පින්වතුනි මේ ග්‍රන්ථය තුල ප්‍රධාන කොටස් තුනක් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ පළවෙනි කාණ්ඩය මේ සීලය පිළිබඳව සිල් පිළිබඳ ඊළඟට දෙවෙනි කාණ්ඩය සිත පිළිබඳව ඊළඟට තුන්වෙනි කාණ්ඩය ප්‍රඥාව පිළිබඳව තවත් පැත්තකින් කියවොත් සිල් පිළිබඳ වගේම සමත භාවනාව පිළිබඳ අපි චිත්ත භාවනාව කියලා කියන්නේ. ඊළඟට ප්‍රඥා භාවනාව නැත්නම් විදර්ශනාව පිළිබඳ එදා මෙදා තුර ලියවිච්ච විශිෂ්ටතම හඳුන්වා දීම විශිෂ්ටතම ග්‍රන්ථය තමයි විසුද්ධි මාර්ගය. බුද්ධඝෝෂ අටුවාචාරින් වහන්සේ මේ ගාථා පද දෙකත් එක්ක ඒ උන්වහන්සේගේ දැනුම මුළු මහත් ත්‍රිපිටකය පුරාවටම භාග්‍යවතුන් වහන්සේ සිල් පිළිබඳව කරනු සාකච්ඡාවන් සීලයන්ගේ ප්‍රභේදයන් පිළිබඳ සීල විසුද්ධීන් පිළිබඳ ඊ타ත්ම ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒ වගේම සිතේ ස්වභාවය පිළිබඳ චිත්ත භාවනාවන් පිළිබඳ සමාධිය වැඩිම පිළිබඳව මෙහි සාකච්ඡා කරනවා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම පදනම් කරගත් විදර්ශනා භාවනාව පිළිබඳ ප්‍රඥාව අවදි කිරීම පිළිබඳ
මේ ග්‍රන්ථය තුල සාකච්ඡා කරනවා. ඉතින් එවැනි වටිනා අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ කළ ගත යුතු මාතෘකාවකුයි අද මෙම නිකිණිපුර 15ක් පොහෝ දින ධර්ම දේශනාවට මාතෘකාව වෙන්නේ. පළවෙනි අංගය පළවෙනි අංකය තමයි සීලය කියලා කියන්නේ. හුඟක් වෙලාවට අපේ ඇත්තෝ කල්පනා කරන්නේ උදේම පන්සලට ඇවිල්ලා සිල්පද රාශියක් අපි පුනරුච්චාරණය කළ පමණින් සීලය සම්පූර්ණ වෙනවයි කියලා. විශේෂයෙන්ම අපි 15ක් පොහොය දවසට මාසේ පොහොය දවසට ඉස්සර නම් අපේ ඇත්තන්ට සතර පොහොයටම ඉඩ කඩ තිබුණා, විවේක තිබුණා. ඒ විශේෂ සිල් අෂ්ටාංග සීල, ආජීව අෂ්ටමක සීල, දස සීල ආදී සම්පූර්ණ කරන්නට. නමුත් අද බොහෝ තැන්වල 15ක පොහොයට පමණයි අපේ ඇත්තන් ඒ සිල් පුරන්නට, සිල් පිරිසිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, සීලය කියලා කියන්නේ කුමක්ද? අපි එදිනෙදා නිත්‍ය සීලයේ හැටියට පන්සිල් රකින්නවා, පන්සිල් ආරක්ෂා කරනවා, පන්සිල් සමාදන් වෙනවා. අපි පොහොය දවසට විශේෂයෙන් මේ මතක් කළ උසස් සිල් ආරක්ෂා කරන්නට අපි ඒ සිල්පද පුනරුච්චාරණය කරලා සජ්ජායනා කරලා අපි අපිටම පොරොන්දුවක් දී ගන්නවා. සීලය කියලා කියන්නේ පින්වතුනි අපේ කයේ හික්මීම, අපේ වචනේ හික්මීම, අපේ හිතේ හික්මීමයි. එක් ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයාගෙන් ප්‍රශ්න කරනවා, අනේ ගුරුතුමනි, මට නම් අමාරුයි සිල් රකින්න. මේ සිල්පද ගොඩාක් තියෙනවා. මේ අත අද බොහෝ පිරිසක් අෂ්ට සීල සමාදන් වුණා. ඒ වගේ සිල්පද රාශියක්. සමහර එක සිල්පදයක් ඇතුලේ වැළකිය යුතු බොහෝ දේවල්. ඉතින් මේ ශිෂ්‍යයා කියනවා, අනේ ගුරුතුමනි, මට නම් අමාරුයි මෙච්චර සිල්පද ගොඩක් ආරක්ෂා කරන්න. මේකට නැද්ද ලේසි ක්‍රමයක්, පහසු ක්‍රමයක්, මීට වඩා අඩු ක්‍රමයක්? මේ ගුරුවරයා කියනවා, හොඳයි එහෙනම් ඔබට සිල් පද 3ක් ආරක්ෂා කරන්න පුළුවන්. දැන් මේ 5ක් 8ක් 9ක් 10ක් ඔය විදිහට විශාල ප්‍රමාණයක් තියෙන නිසා මේ ගුරුවරයා ශිෂ්‍යයාගෙන් අහනවා, ඔබට පුළුවන් ද එහෙමනම් සිල් පද 3ක් ආරක්ෂා කරන්න? මේ ශිෂ්‍යයා කියනවා, හොඳයි, සිල්පද 3ක් නම් මහා විශාල දෙයක් නෙමෙයි, මට පුළුවන්. මොකක්ද මේ සිල්පද 3? මේ ගුරුවරයා ශිෂ්‍යයාට කියනවා, ඔබ කය රැක ගන්නවා නම්, කය පරිස්සම් කර ගන්නවා නම්, කයෙන් වැරදි සිදු වෙන්න දෙන්නේ නැතුව කය ආරක්ෂා කර ගන්නවා නම්, ඔබ වචනේ රැක ගන්නවා නම්, වචනයෙන් වැරදි සිදු වෙන්න දෙන්නේ නැතුව වචනය පරිස්සම් කර ගන්නවා නම්
ඔබ හිතට වැරදි සිතුවිලි පාපී සිතුවිලි එන්න දෙන්නේ නැතුව ඔබ හිත රැක ගන්නවා නම් ඒ සිල්පද තුන ඇති. එතකොට අද මේ අතු සමාදන් වෙච්ච සියලු සිල්පද පිළිබඳ නැමත සමාලෝචනයක් කළොත් පින්වතුනි ඔය සිල්පද තුන ඇතුලේ තමයි හැමදේම සංග්‍රහ වෙලා තියෙන්නේ. ඔයත් අංගේ අෂ්ට සීලය, අෂ්ටාංග සීලය, ගිහි දස සීලය විතරක් නෙමෙයි සාමණේර දස සීලය ගත්තත්, උපසම්පදා සීලය ගත්තත් මේ සියලුම සිල්පදවල මූලික අරමුණ වෙන්නේ සිත රැක ගැනීම, කය රැක ගැනීම සහ වචනය රැක ගැනීමයි. පින්වතුන් නැවත සිල් පිළිබඳ මෙනෙහි කරන්න. මම අද දවස තුල මගේ වචනේ මම රැකගන්නේ කොහොමද? මම වචනය භාවිතා කරන්නේ මොන දේවල් සඳහාද? මොන මාතෘකාද? මොන කරුණුද අද මගේ වචනයෙන් මම එළියට දාන්නේ ප්‍රකාශ කරන්නේ? මම මගේ කය පාවිච්චි කරන්නේ මේ ඇස්, කන්, නාස, අතපය මේ සියල්ලක් මේ ඉඳුරන් අද මම පරිහරණය කරන්නේ කුමන කටයුතු වෙනුවෙන්ද? ඒ තුල අයහපතක් Tamanට අනුන්ට සිද්ධ වෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි කය රැක ගන්නවා. කයින් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ අද දවසේ. ඒ වගේමයි සිත. මම අද දවස තුල ලෝභ සිතුවිලි, තරහ සිතුවිලි, ඒ වගේ අවඩදායක සිතුවිලි වලට ඇතුල් වෙන්නට මගේ චිත්ත අභ්‍යන්තරයට මම ඉඩ දෙන්නේ නැහැ. ඔය විදිහට පින්වතුනි අපි කය රැකගත්තොත්, සිත රැකගත්තොත්, වචන රැකගත්තොත් සැබෑ ලෙසම ඔබ සිල් රැක්කා, සිල් ආරක්ෂා කළා, සීල විසුද්ධිය, සිල් පිරිසිදු කිරීම කළා වෙනවා. පින්වතුනි අපි මුලින් කතා කරපු ගැටලු පිළිබඳ නැවතත් අපි සාකච්ඡා කළොත් ඔබට යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඇති වෙලා තියෙන්නෙම ඔබට ඔබේ සිතුවිලි පිළිබඳ තියෙන අනවබෝධය නිසා. ඔබට යම් ගැටලුවක් ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නෙම ඔබ ඔබේ වචන නිවැරදි තැන නිවැරදි ආකාරයට භාවිතා නොකළ නිසා. පින්වතුනි වචන නිසා අපිට ජීවිතේ කොච්චර අලාභ සිද්ධ වෙලා තියෙනවද? අපි ළඟින් හිටපු අය කොච්චර දුරස් වෙලා ගිහින් තියෙනවද? මිතුරන් හැටියට හිටපු අය සතුරන් වෙලා නැද්ද? ඒ හැම දෙයකම මුලට ගිහිල්ලා බැලුවොත් අපි භාවිතා කරපු වචන, අපි කතා කරපු වචන තමයි හේතු වෙලා තියෙන්නේ ඒ මිත්‍රත්වයන්, ඒ ඥාතිත්වයන් බොහෝ දෙයක් අපිට අහිමි කරලා දෙන්නේ. ඒ නිසා මේ වචනය කියන එක සමහරෙක් උපමා කරනවා හරියට ඊ타ත්ම තියුණු පිහියක් නැත්නම් ආයුධයක් වගේ කියලා. ඊ타ත්ම තියුණු ආයුධයක්
අපිට හොඳටත් පාවිච්චි කරන්න පුළුවන් නරකටත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්නකෝ වෛද්‍යවරයෙක් ශල්‍ය කර්මයකදී ඊ타ත්ම තියුණු සතක් තියුණු ආයුධයක් පාවිච්චි කරලා ඒ ශල්‍ය කර්මයන් සිද්ධ කරලා රෝගී වෙච්ච අය නිරෝගී කරනවා. එතකොට අපි ඒක හොඳ පැත්තට ධනාත්මක පැත්තට යොදාගත්ත වෙනවා. ඒ වගේම සමහර කෙනෙකුට නොදැමුණු කෙනෙකුට හානියක් කරන්නත් පුළුවන්. කෙනෙකුගේ ජීවිතය තොර කරන්නත් පුළුවන්. ඒ වගේ තත්වයකට ඒ ආයුධයම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපි අපේ වචන පිළිබඳ අපි හරි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ කතා බහ කියන එක මේක අපි ඉගෙන ගන්න ඕනේ. මේක පුරුදු පුහුණු වෙන්නට ඕනේ. සමහර වෙලාවට ස්වභාවයෙන් අපිට මේ කටක් දිවක් හම්බ වෙලා තියෙන නිසා අපි හිතනවා අපි හැමෝටම කතා කරන්න පුළුවන් කියලා. ඇත්ත. හැබැයි ඒ කටක් දිවක් තිබුණු තරමටම අපිට යහපත් වචන නම් කතා කරන්න බෑ. අපි ඒ සඳහා පුරුදු පුහුණු වීමක් අවශ්‍යයි. එහෙම නොවුනොත් බොහෝ ගැටලු බොහෝ ප්‍රශ්න අපේ ජීවිතය තුළ පැන නගිනවා ඇති වෙනවා. ඒ නිසා මේ වචන භාවිතය සිල් ආරක්ෂා කිරීමේදී සීලයන් සම්පූර්ණ කිරීමේදී ඉතාමත්ම වැදගත්. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය පුරාවටම උන්වහන්සේ අපිට ආදර්ශයෙන් කියා දුන්නා. වැදගත් දෙයක් කතා කරන්න නැත්නම් නිහඬව ඉන්න එක සුදුසුයි. සමහර කෙනෙක් කතා කරන්න පටන් ගත්තාම නැවතීමක් නැහැ. ඒක දෙදෙනෙක් හමුවේ කරන සම්මුඛ කතා බහක් වෙන්න පුළුවන්. සමහර ලාවට අද කාලේ හැටියට දුරකථනයක් භාවිතා කරමින් කරන කතා බහක් වෙන්න පුළුවන්. එහි කිසිම සීමාවක් නැහැ. අන්තිමට දන්නේ නැහැ තමන් කතා කළේ මොනවද නොකළේ මොනවද කියලා. ඒ නිසා සමහර වෙලාවට කතාව අවසානයේ බොහෝ අලාභ බොහෝ පාඩු බොහෝ නොහොඳ නොකාඩු වීම හිත නොහොඳ වීම මේ වගේ බොහෝ අලාභත් එක්කලයි සමහර කතා සමහර දෙබස් අවසන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ ගැටලු ලියා ගැනීමේ එක මාධ්‍යයක් හැටියට එක ක්‍රමයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුළුවන් තරම් කට පරිස්සම් කරගන්න. ඒ වගේමයි හිත. හරියට සිතුවිලි අපි උදෑසන අවදි වුණු මොහොතේ පටන් අපි රාත්‍රියේ නිින්දට යන තුරාවටම මොන තරම්නම් සිතුවිලි කන්දරාවක් ගඟක් ගලනවා වගේ පැලෙනකදී එනවා. ඒ සිතුවිලි හොඳ සිතුවිලි වුණොත් අපෙන් කෙරෙන ක්‍රියා හොඳයි.
ඒ සිතුවිලි හොඳ සිතුවිලි වුණොත් අපි කරන කතා බහ හොඳයි. ඒ වගේමයි මේ සිතුවිලි අයහපත් සිතුවිලි නම්, වෛරී සිතුවිලි නම්, තරහෙන් යුක්ත සිතුවිලි නම් ඒ සිතුවිලි මුල් කරගෙන කය කරන ක්‍රියාත්, ඒ සිතුවිලි මුල් කරගෙන අපේ මුවින් පිට වෙන වචනත් පින්වතුනි යහපත් වචන හෝ යහපත් ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. මේ හිත තමයි ලෝකයම මෙහෙවන්නේ. මේ හිත තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. ඒ නිසා අපි අපේ ගැටලු निराකරණය කර ගැනීමේ තවත් එක් මාධ්‍යයක් හැටියට අපි අපේ සිත පිළිබඳ වඩාත් සමාධිමත් විය යුතු වෙනවා. අපේ සිත පිළිබඳ වඩාත් අවධිමත් විය යුතු වෙනවා. ඒ විධිමත් සිතකින්, සමාධිමත් සිතකින් කවදාවත් අයහපතක් සිද්ධ වෙන්නට ඉඩක් ඇත්තේ නැහැ. සිත පිළිබඳ විශේෂයෙන්ම මේ විසුද්ධි මාර්ගයේ තුල සංග්‍රහ වෙලා තියෙනවා. මේ සිත සංවර්ධනය කර ගැනීම පිළිබඳ, සිතේ දියුණුව ඇති කර ගැනීම පිළිබඳව කොහොමද අපි ක්‍රියාත්මක විය යුත්තේ කියලා. විසුද්ධි මාර්ගයේ තුල සංග්‍රහ වෙනවා කමඨහන් 40ක්. භාවනා අරමුණු හැටියට අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් එක් අරමුණු නැත්නම් කමඨහන් 40ක්. Tamanට වඩාත් පහසු කමඨහනක් අරගෙන, අරමුණක් අරගෙන ඒ පිළිබඳ අපි සමාධිමත් විය යුතුයි. අපිට හරිම දුෂ්කරයි, අපිට හරිම අමාරුයි විනාඩි 5ක් එක අරමුණක හිත රඳවා ගන්න. භාවනාවට පුරුදු වෙච්ච අය, භාවනා වඩන අය දන්නවා. අපි හුඟක් වෙලාවට හිතන්නේ පැය 8ක් වැඩ කරන එක, පැය 10ක් කය වෙහෙසන එක, දවස පුරා වැඩ කරන එක තමයි හුඟක්ම අමාරු කියලා. නෑ පින්නතුනි. චුට්ටක් බලන්නකෝ උත්සාහයක යෙදිලා විනාඩි 3-4ක්, විනාඩි 5ක් ඔය අත්තන්ට ඒ කාර්මුණක හිත තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ගඟ ගලනවා වගේ නොසිඳී නොකැඩී ගලා එන සිතුවිලි ප්‍රවාහය නවත්ත ගන්න බෑ. ඒ කාර්මුණක සිත රඳවා ගන්න බෑ. ඉතින් අපි මේ සිත හරියට ජලයක දියක ඉන්න මාළුවෙක් වගේ දඟලන, සැලෙන, එහෙ මෙහෙ ගමන් කරන, නිතරම සෙලවෙන, දුර ගමන් කරන අපේ මේ සිත තන්පත් කරගත යුතු වෙනවා. යමක සාර්ථකත්වයේ ලබන්නට නම් අපේ එදිනදා ජීවිතයට ජයග්‍රහණ ඇති කර ගන්නට නම්, ගැටලු වලින් අත් මිදෙන්නට නම් අපේ මේ සිත පිළිබඳ අපිට අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. පින්වතුනි, මේ සිත පිළිබඳ කටයුතු කිරීම අපිට බොහොම පහසු සහ පුරුදු වචනේ පාවිච්චි කළොත් භාවනාව සිද්ධ කිරීම නිවනින් මෙහා අපිට බොහෝ සාර්ථකත්වයන් අපේ ජීවිතය තුළට ලබා ගන්නට, ළඟා කර ගන්නට පුළුවන්කම තියෙනවා.
පින්වතුනි අපි මේ මැෂින් නෙමෙයි. මැෂින් එකක් වුණත් යන්ත්‍රෝපකරණයක් වුණත් එක දිගට වැඩ කළොත් නොනවත්වාම බොහෝ කලක් යන්නට මත්තෙන් ඒ යන්ත්‍රෝපකරණ වුණත් අඩපණ වෙනවා. කැඩෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබත් මමත් කිසිදු විවේකයක් නොගෙන කායික සහ මානසිකව එකම විදිහට මේ හැල්මේ දිවුවොත් පිම්මේ දිවුවොත් අපි බොහොම ඉක්මනින් ලෙඩ වෙනවා. ජීවිතයට විවේකයක් අවශ්‍යයි. ඒක විනාඩි 5ක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්. හැබැයි විවේකය කියලා කියන්නේ මේ කයින් වැඩ නොකර ඉඳීම පමණක්ම නෙමෙයි. හුඟක් බොහෝ දෙනෙක් විවේක ගන්නවා කියලා කරන්නේ එදිනෙදා කරන කටයුතු වලින් කායිකව නිදහස් වීම විතරයි. නමුත් සැබෑ විවේකය කායත් මනසත් දෙකම ඒ සියලු කටයුතු වලින් ඉවත් කරගෙන බොහොම සැහැල්ලුවෙන් සනසිල්ලෙන් ගත කිරීම. ඒ සඳහා තමයි මේ සමථ භාවනාව අපට උදව් වෙන්නේ. එක පැත්තකින් අපේ සිතේ තන්පත්කමක්, සිතේ සංහිඳියාවක් ඇති කරන අතරම තවත් පැත්තකින් සමථ භාවනාව අපිට උදව් වෙනවා අපේ හිත තුළ යහපත් සිතුවිලි, කුසල් සිතුවිලි, සුභවාදී සිතුවිලි ඇති කරන්න. ඒ තන්පත් වූ මනසට, සංසුන් වූ මනසට පින්වතුනි අවකාශ ලබා දෙනවා මේ ලෝකයේ තියෙන ඇත්ත දකින්නට, මේ විශ්වයේ තියෙන ඇත්ත දකින්නට. සියලු දේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. සියල්ල අනිත්‍ය ස්වභාව කොට පවතින්නේ. මේ ලෝකේ වසාගෙන තියෙන්නේ දුක් වලින්. අපි සපයි කියා යම් දෙයක් ලං කරගත්තත් බොහෝ විට එහි කෙලවර දුකක්මයි කියන ඒ ස්වභාවය අපිට අවබෝධ වෙනවා. ඒ වගේම මේ ලෝකයේ, මේ විශ්වයේ අපිට කිසිවක්ම පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ කියලා හිතාගෙන ඉන්න අපේ මේ ශරීරයවත් අපිට පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා. එක දිගටම වයසට යනවා. ඊට පස්සේ අපි කවදා හෝ දවසක මරණයට මුහුණ දෙනවා. මේ කිසිවක් අපි කාටවත්ම පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ කියන ඒ අනාත්මවාදී දහම, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අර සමාධිමත් වූ සිතකට අවබෝධ කර ගැනීම පහසු වෙනවා. ඕක තමයි අපේ අනුපිළිවෙල. බෞද්ධයින්ගේ ප්‍රතිපදාව විය යුත්තේ ඒ විදිහට සීලෙහි පිහිටලා, ඒ වගේම හිතේ සංසුන්කම, හිතේ නිස්කලංක බව ඇති කරගෙන ඒ තුලින් අපි මේ විශ්වයේ තියෙන ඒ ඇත්ත දකින්නට උත්සාහ කිරීම තුල අපිට පැන නගෙන ගැටලු, අපිට මුණ දෙන්නට වෙන බොහෝ අභියෝග ජය ගැනීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා පින්වතුනි, මීට වඩා ධර්ම දේශනාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මෙතෙක් සාකච්ඡා කළ ඒ සිල් පිළිබඳ විශේෂයෙන්ම
සිතේ ස්වභාවය අවබෝධ කර ගැනීම පිළිබඳ චිත්ත භාවනාව පිළිබඳ අපි විනාඩි කිහිපයක් සාවධාන වෙලා පුංචි භාවනාවක් සිද්ධ කරලා මේ ධර්ම දේශනාව අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පින්වතුන් දැන් අපි භාවනාවට සුදුසු ආකාරයට තමන්ගේ කයට පහසු ආකාරයට ඔය ඉන්න තැන්වලම තැම්පත් වෙලා අපි හැමදාමත් සිද්ධ කරන ඒ මුළු මහත් ලෝකයටම විශ්වයටම ආශිර්වාද පතුරවන දුටු නොදුටු ළඟ දුර සියලු දෙනාම ඊ타ත්ම සතුටටපත් වෙන අපේ හොඳ සිතුවිලි මුළු මහත් ලෝකයටම විශ්වයටම බෙදා හරිමු. පින්වතුනි අපි අද මුළු මහත් ලෝකයම දැවැන්ත අභියෝගයකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. බොහෝ රටවල් මරණ භයෙන් තැතිගෙන සන්ත්‍රාසයට පත්ව සිටින අවස්ථාවක්. අපේ අස්පනා පිට අපේ හිතවතුන් ඥාතීන් අපෙන් දුරස් වෙන මියදෙන ලෝකයක් බවට මේ COVID-19 නැත්නම් කොරෝනා වසංගතයපත් වෙලා තියෙනවා. එක පැත්තකින් ධර්මයෙන් ආරක්ෂා වීම නිසාද අපේ රට ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් ලෝකයේ බලවතුන් යයි කියා ගන්නා බොහෝ රටවල් ඒ වගේම අපේ අසල්වාසී ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් ඊ타ත්ම දුෂ්කරතාවයකට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටිනවා. ඒ නිසා අපි මේ නිකිණි මාස පුර 15ක් පොහෝ දවසේ අපේ පින්වත් ශ්‍රියාවතී මුණසිංහ මෑණියන්ගේ දායකත්වයෙන් සිද්ධ වෙන මේ ධර්ම දේශනාවේදී ඒ සියලු දෙනාටම සෙත් පතලා මෙත් වඩලා අපි ටික වෙලාවක් මෛත්‍රී භාවනාව සිද්ධ කරලා අපත් මගේ රටත් මුළු මහත් ලෝකෙමත් සුවපත් වේවා ආරක්ෂා වේවා කියන සිතුවිල්ලෙන් අපි ටික වෙලාවක් පින්වතුනි මෛත්‍රී භාවනාවේ යෙදෙමු. මම පාඨ කීපයක් කියවන්නම්. හැමදෙනාම මේ සිතුවිලි Tamanටත් ඒ වගේම මුළු මහත් ලෝකයාටමත් හොඳ සිතුවිලි පතුරවමින් අපේ මුළු මහත් විශ්වයටම අපේ ඒ යහපත් සිතුවිලි පින්වතුනි බෙදා හරිමු. මම සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිරෝග වෙම්වා බුදුන් දකිම්වා නිවන් ලබම්වා මාමෙන්ම මාගේ දෙමාපිය සහෝදරාදී සියලු හිතවන්තයෝද සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිරෝග වෙත්වා බුදුන් දකිත්වා නිවන් ලබත්වා මාමෙන්ම මා කෙරෙහි මධ්‍යස්ත වූද සුවපත්
සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිරෝග වෙත්වා බුදුන් දකිත්වා නිවන් ලබත්වා මාමෙන්ම මා කෙරෙහි අහිතවත් සත්වයෝද සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිරෝග වෙත්වා බුදුන් දකිත්වා නිවන් ලබත්වා මම කිසිවෙකුට වෛර නොකරමි ඊර්ෂ්‍යා නොකරමි අවමාන නොකරමි සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා එක දරුවෙක් ඇති මවක් ඒ දරුවාට පතුරන මෙත් සිතමින් මාගේ මෙත් සිත සියලු දෙනා කෙරෙහි පැතිරේවා සිහිල් දිය ගලා යන්නාසේ මාගේ මෙත් සිතිවිලි සියලු අත පැතිරේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් සත් බුදු හිමි සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා සෞසත සදහම් සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා සෞසත මහා සංඝ සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා සෞ
සත තෙරුවන් සරණ ගොසින් හැම දුකින් මිදී සුව